ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහනුවර පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී. මාස එකහමාරක බිලිඳාත් මව සහ පියාත් ජීවිතක්ෂයට. ගොඩනැගිල්ල ගිලා බසින අවදානම දැන හිමිකරු පලා ගිය බව හෙළිවේ. එම නිවසේ හිටපු අය පාන්දර මේ ශබ්දත් එක්ක ඉවත් වෙලා තියෙනවා. ජනපති කොමිසමේදී හරින් කළ ප්‍රකාශයට කොළඹ අගරදුගුරු පදවියේ දැඩි විරෝධය. හේමසිරි ප්‍රනාන්දු කළ ප්‍රකාශ ද්වේෂ සහගතයි. හිටපු ජනපති මෛත්‍රීගෙන් නිවේදනයක්. මංතීරු නීතිය කඩ කරන්නන්ට ලබන සතියේ දඩ නැහැ. බස් ප්‍රමුඛතා මංතීරුව අහෝසි කළහොත් උසාවි යන බව පෞද්ගලික බස් හිමියන් කියයි. ඩිලාන් ඉල්ලන ඇමති දුරය. මම හිතුවා මේ රිලව් එලවන්න දෙන ඇමති කෙනෙක් ඕනේ කියලා. රිලා ඇමති කිව්වට කමක් නැහැ මම ඒක වාර ගන්න සූදානම්. ජනාභිෂේක ස්වර්ණ ජයන්තිය දැන් වෙළඳපොලේ NLB ජාතික ලොතරැයි මණ්ඩලය. මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ අදාළවම පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තවත් ගොඩනැගිලි දෙකක් මතට කඩා වැටීමෙන් එකම පවුලේ මව පියා සහ මාස එකහමාරක් වයසති බිලිදෙක් ජීවිතක්ෂයට පත් වුණා. සුන්බුන් අතර සිරවේ සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු අද අලුයම මුදා ගැනීමට පොලිසිය සමත් වුණා. කෙසේ වෙතත් කඩා වැටීමට ලක් වූ ගොඩනැගිල්ලේ හිමිකරුවන් එම අනතුරු සිදුවීමේ අවධානම දැනගෙන අද අලුයම එම ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් තිබෙනවා. දවසේ පුවත පැවති වර්ෂාවත් සමග මහනුවර බුවැලිකඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක් වුණා. ගිලා බැසීමත් සමග අදාළ ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ ඊට පහළින් තිබූ තවත් නිවසක් සහ හෝටලයක් මතටයි. මේ අදාළ ගොඩනැගිල්ල ගිලා බැසීමට පෙර පැවති තත්ත්වය සහ අද දිස් වූ ආකාරයයි. ඒ අනුව අදාළ ගිලා බැසීමට ලක් වූ ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යට වූ නිවසක සිරවී සිටි බිලිඳෙකු ඇතුළු 5 දෙනෙකු මුදා ගැනීම සඳහා යුද හමුදාව, පොලිසිය, ගිනිනීමේ දෙපාර්තමේන්තුව ඇතුළු අපදා සහන කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. අදාළ අදාළ ස්ථානයට ප්‍රථමයෙන් ළඟා වූ මහනුවර පොලිසිය නිලධාරීන් සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට සමත් වුණා. පාන්දර පහට උතරවා දිගීස් කාලා කඩා වැටෙස මං ජනේලෙ ගාව හිටුවේ ඇඳේ තමයි හිටියේ. මගේ ගාව යහපැත්තෙන් හිටිය මේ දුවෙක්. ඒතුව නැන්දා කිව්ව ඊට පස්සේ එතකොට කොන්ක්‍රීට් එක කඩාගෙන වැටිලා. අපිට මොකද උනේ කියලා දන්නේ අපි ජනේලෙ ගාවට පස්සේ කෑ ගැහුවා කාටවත් ඇහුන්නේ නැහැ. කෝල් ගත්තා මේ 119 ගැහුවා. ඊට පස්සේ තක්ගාල පොලිසිය කට්ටිය ආවා ඇවිල්ලා ලන්වත් දාලා අපි දෙන්නනම් බාගත්තා. අයහපැත්තේ කාමරේ තමයි පුතයි දුවයි බබයි. ආන්දර 5ට විතර පොඩි පොඩි සද්ද ඇහුණා නිකන් පෙරලෙනවා වගේ සද්දක් වැඩි ගණන් ගත්තේ නැහැ. මට ඇහැරුණා ඒ සද්ද වලට. ඊපස් එකපාරටම ඔක්කොම කඩාගෙන වගේ ආව අපි රූම්ස් දෙකක ඉන්නේ. එයා පැත්තේ රූම් එක කොහොම යට වුණා. මගේ රූම් එකත් භාගයකට වඩා වැඩිලා මං ඉන්න හරියයි අපේ නැන්දා ඉන්න හරියයි ඇඳේ කෑල්ල විතර ඉතුරු වෙලා තිබුණා. ඊට පස්සේ අපි කතා කරා 119 කතා කරලා ඒගොල්ලෝ ආවා. ඊට පස්සේ කට්ටියව ලණුවකින් පල්ලෙහාට රස්සල ඉවර වෙලා අපි දෙන්නව ගත්තා. දේ 5ට මේ සිද්ධිය වාර්තා වෙච්ච ගමන් රාත්‍රී රාජකාරී හිටපු නිලධාරීන් අපි 5යි 10 වෙනකොට මෙතෙන්ට ආවා. ඉක්මනට ආපු නිසා මේක කාමරයක හිටපු කාන්තාවන් දෙදෙනෙක් පොලිසිය බේරගෙන ඊට පස්සේ ආපදා කල්පනා කරන එකට කතා කරලා යුද හමුදාව සහ ගුවන් හමුදාව ඒ කණ්ඩායම් ගෙන්න ගත්තා. අවුගේ දවස් කීපෙම දැඩි වර්ෂාපතනයක් තිබුණා. ඒ වතුර පාරක් ඇවිල්ලා යටින් යන වතුර කොහේ හරි බ්ලොක් වීමකින් තමයි ගොඩනැගිල්ලට යටින් තියෙන පස් කොහේ හරි සෝදා යාමන් සට්ටු පහේ මේ ගොඩනැගිල්ල පහළට ලිස්සා ගිහිල්ලා මේ ගොඩනැගිලි දෙයක් මතට පෙරලා තියෙනවා. සුන්බුන් අතර සිරවී සිටි මාස එකහමාරක් පමණ වන බිලිඳා පෙරවරු 8:30ට පමණ යුද හමුදා සෙබළකු විසින් පිටතට රැගෙන ආවා. පෙරා! පේනවද? පේනවද?
ඉක්මනට ඇම්බියුලන්ස් එකට දෙන්න ළමයාව. ටක්ගාලා නෑ එක්කෙනෙක් මරයි යන්නේ. ඇම්බියුලන්ස් එකට ඇවිත් ගන්න. මේක දාන්නකෝ. කෙසේ වෙතත් අදාළ බිලිඳා මහනුවර මහරෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. වසන 8ට පමණ මාසයක් සහ දින 18ක පමණ ගැහැණු දරුවෙක් රෝහලට ඇතුළත් කරා. ඇතුළත් කරන විටත් අවාසනාවන්ත ලෙස ඇත්තටම මියගොස් සිටියා. සුන්බුන් අතර සිරවී සිටි අඹුසැමි යෝලගේ දිවි බේරා ගැනීම සඳහා ආපදා සහන කණ්ඩායම් පැය 8කට වැඩි කාලයක් දරූ උත්සාහය ව්‍යර්ථ වුණා. මේ බැක්මට අහු වෙලා තියෙන පසුරු 2:30ට පමණ අඹුසැමි යෝලගේ මෘතදේහ සුන්බුන් අතරින් ඉවතට රැගෙන ආවා. වහෙන්ද සියස වහෙන්ද ගන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ 32 හැවිරිදි අචලා ඒකනායකයි. ඔවුන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ විවාහ වී තිබෙනවා. කඩාවැටීමට ලක් වූ ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු පිරිස අනතුර සිදුවීමේ අවධානම දැනගෙන අද අලුයම එම ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් තිබෙනවා. මූට පාත් වෙනකොට දැන්නකොට බල්ලෝ ගෙවල් වලට කෑ ගහන මිනිස්සු දුවනවනේ. ඒ කියන්නේ යා ඊට කලින් මොනවද මාරු වෙන්නේ පහට. කලින් බල්ලෝ ඔක්කොම අරන් පූසෝයි විශේෂම වාහනේ දාගෙන. දැනුවත් කරන්න ඉවරනේ නේද? ලිම්ලම් දාලා නෙවෙයි නේද? මිනිස්සු ජීවිතය කියන්නේ. එම නිවසේ හිටපු අය පාන්දර මේ ශබ්දත් එක්ක ඉවත් වෙලා තියෙනවා. නමුත් ඒ පස්මහල් නිවස පල්ලෙහා තිබෙන නිවස උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිවසේ ඉඳලා තියෙනවා 5 දෙනෙක්. මේ පස්මහල් නිවසේ එක කොන්ක්‍රීට් ස්ලැබ් එකක් සම්පූර්ණ මේගොල්ලෝගේ ශරීර මතට පැමිණලා තිබ්බා. ඉතින් ඊටාම අසීරු වුණා ඒක කඩා ඉවත් කරන්න. මොකද ඒ පස්මහල් නිවසේම බර ඇවිල්ලා තිබ්බ එතට ඒක කඩා ඉවත් කරද්දී බිල්ඩින් එක පල්ලෙහාට එනවා. අද උදේ 5 මාර හිතෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති අපිට උපදෙස් ලබා දුන්නා. උපරිම බටපිරිස යොදවලා ජීවිත හානියක් නොවන ආකාරයට මේක කටයුතු කරන්න. නමුත් අවාසනාවන්ත විදිහට අපි කටයුතු කරනකොට ඒ තුන්දෙනා මෙහෙ ගිහිල්ලා ඉන්නවා. අනතුර සිදුවන අවස්ථාවේ ස්ථානයේ නිවත්ව ගිය අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුට එරෙහිව පොලිසිය විසින් හෙට අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි. අනතුර සිදු ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය මහනුවර මහේස්ත්‍රාත් එන්.එම්. ෆරිඩ්දීන් මහතා විසින් සිදු කළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාද මෙම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියා. වෛද්‍ය හා පතල් කැණීම ඇතුළු අනිකුත් රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරන වහාම මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉන්පස්සේ අපි තීන්දුව తీරන අරගෙන මම හිතන්නේ මෙවැනි තත්ත්වයක් මේ රටේ උදා නොවෙන්න දැඩි තීන්දුව ගන්න ඒ නීති අනුව ක්‍රියාත්මක කරගන්න. මෙතන විතරක් නෙවෙයි දැන් අර හන්තාන පැත්ත බැලුවොත් අනිකර නීති විරෝධී ගොඩනැගිලි ගොඩක් තියෙනවා. මේවත් කවදා හරි මනුෂ්‍ය ජීවිත තමයි බිලි. නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව අස්ථාවර භූමියක මෙම ගොඩනැගිලි ඉදි කර ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇතැයි ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවා. ඉදිකිරීමේදී භූමියේ තියෙන විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට ඉදිකිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම මෙතන ස්වභාවිකව ගත්තන් පස්සේ මෙතන සාමාන්‍යයෙන් අස්ථාවර භූමියක්. ඒ අස්ථාවරත්වයට යෝග්‍ය වෙන ආකාරයට සැලසුම් වීමක් මේ ගොඩනැගිලි ඉදිකිරීමේදී සිද්ධ වෙලා නැහැ. මෙතන දැන් මේ කඩාවැටීමත් එක්ක මෙතන වටපිටාවේ අනිකුත් නිවාසවලට තාවකාලිකව ඉවත් වෙන්න කියලා අපි කිව්වා. කඩාවැටුණු ගොඩනැගිල්ල හේතුවෙන් අපට නිවාස රැසකටද හානි සිදුව තිබුණා. දවසේ පුවත හිටපු ජනාධිපතිවරයා තමාත් විරසක කිරීමට කටයුතු කළ දේශපාලඥයින්ගෙන් තමාගේ ජීවිතයට තර්ජන ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අනාවරණය කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් පිළිබඳ තොරතුරු තිබියදීත් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම කෙරෙහි මුස්ලිම් දේශපාලඥයින්ගේ බලපෑම් තිබෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි ලබා දුන්නේ සිව්වන දිනටයි. ඒ අනුව සාක්ෂි මෙහෙවනු ලැබූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියේ වවුනතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම ඇතුළු කාරණා රැසක් පිළිබඳ තොරතුරු භයානක වේ යයි සිතුවේ නැද්ද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වැටහුණා. ඒත් නැගෙනහිර දේශපාලන ක්‍රියාවලියේ හැසිරීම ගැන ගත්තහම ඔවුන් රජයට කොතරම් අවශ්‍යද කියන එක ගැන සැලකිල්ලට ගනිද්දී ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජාතික ආරක්ෂාවට වඩා වෙනත් කාරණාවක් වැදගත්ද? මෙරට පවතින මැතිවරණ ක්‍රමය අනුව සුළු ජාතිකයන්ට බලයක් තිබුණා රජයට බලපෑම් කරන්න. ඒ අය සතුටු කරන්න ගොඩක් දේවල් කළා. ඉදිරියේදී පොලිස්පති සාක්ෂි දෙනකොට ඒ දේවල් කියයි. විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලකයන් හැසිරුණු ආකාරයේ හේතුවෙන් පොලිසියට කටයුතු කිරීමේදී විවිධ බාධා එල්ල වුණා. අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නොහැකි වීම, අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලිසියට පැමිණ පැහැරගෙන යාම යනාදී දේවල් සිදු වුණා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය නොහැකි තත්ත්වයක් වුණා. අපි මේ දේවල් ගැන සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මට්ටමින් විසඳාගත යුතු තිබුණා. ජාතික ආරක්ෂාවට වඩා වෙනත් දේවල් වැදගත් වුණා කියලා ඍජුව මට කියන්න බෑ. නමුත් මුස්ලිම් දේශපාලකයන්ට අවශ්‍ය විදිහට බොහෝ දේවල් සිදු වුණා. මේ අතර මුස්ලිම් තරුණයන් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබෙන වාර්තා පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු කරන විට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දයි රාජ්‍යයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කළ විමසීමට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක් වූ බවයි. එතුමා කැමති වුණේ නැහැ මුස්ලිම් දේශපාලකයන් සමග අර්බුදයක් ඇති කරගන්න. මෙහිදී කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා නාවික හමුදා කුච්චවේලි කඳවුරේ සේවය අතරතුර සිදු වූ සිදුවීමක් පිළිබඳ විමසුවා. මම කුච්චිවේලි නාවික හමුදා අනුකණ්ඩයේ භාරව සේවය කළා. ඒ කාලේ මම මාස 6කට පෙර නිවාඩුවක් ඉල්ලා සිටියා. මට නිවාඩුව අනුමත වූ දිනේ මම දහවල් 2ට කෝච්චියෙන් ගෙදර ආවා. එදා රාත්‍රී 11ට පමණ අපේ කඳවුරට ප්‍රහාරයක් කළ වුණා ස්වාමීනි. කඳවුරේ හිටපු 24 දෙනා මැරෙනවා. මම දිවිගලවා ගත්තා ස්වාමීනි. පාස්කු ප්‍රහාරය දවසේ වුණෙත් ඔය දේම නේද? හේමසිරි ප්‍රනාන්දු මහතා සිනහසෙමින් නිහඬව සිටියා. ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් පුහුණුව ලබා පැමිණෙන අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික රාමුව ප්‍රමාණවත් වුවත් දේශපාලන ප්‍රශ්න පැවති බව හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. මොනවාද ඒ ප්‍රශ්න? ස්වාමීනි, ජනාධිපතිතුමා එක්ක මම පෞද්ගලිකව කතා කළා IS පුහුණුව ලබා පැමිණෙන අය සහ මෙරටට පැමිණෙන දේශකයන් ගැන. සමහර අයට වීසා අරන් තියෙන්නෙත් මෙහෙන්. ජනාධිපතිවරයා මොන වගේ ප්‍රතිචාරයක්ද ඔබට දැක්ුවේ? මේ ඕවා ගැන වෙනම පරිස්සමෙන් වැඩ කරන්න ඕන. මුස්ලිම් දේශපාලකයන් තරහ කරගෙන බෑ කියලා තමයි කිව්වේ. මේ වගේ කාරණයකට ඉබිගමනින් නෙවෙයි, ඉතා ඉක්මනින් පියවර ගන්න ඕනේ කියලා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේ නැද්ද? අපි මේ වගේ දෙයක් ආවම ආරක්ෂක මණ්ඩලය කතා කරනවා. මට පුද්ගලිකව කතා කරන්න බෑ. යම්කිසි කණ්ඩායමක් අපි අතර නෝක්කාඩුවක් ඇති කළා. අපි ඈත් වුණා. එතුමා විරසකුණා මාත් එක්ක. මට ඔහු ගැන කලකිරීමක් ඇති වුණා. මං කොහොමත් හිටියේ අයින් වෙන්න. සහරන්ට පින් සිද්ධ වෙන්න ඒක ඉක්මන් වුණා. ජනාධිපතිනි, ඔබව පත් කළේ විශ්වාසවන්ත කෙනෙක්නේ ආරක්ෂක ලේකම් දුරයට පත් කරන්නේ. විරසක වෙන්න හේතුව මොකක්ද? යම් දේශපාලකයන් 5 දෙනෙක් මගේ වැරදි ජනාධිපතිවරයාට කියලා විරසක කළා. නම් කියන්න බෑ. මගේ ජීවිතයට තර්ජන තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් අදාළ දේශපාලඥයන්ගේ නම් කොලයක සටහන් කර කොමිසම වෙත ඉදිරිපත් කළා. අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයේ වගකීම සහ වගවීම පිළිබඳවයි. මම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාර ගන්න සූදානම් නැහැ. මේ තොරතුරු ආවම ඒ ගැන වැදගත්කමක් තිබුණ නිසා තමයි ඒ ගැන ක්‍රියා කරන ආයතනය වන පොලිසියට යොමු කළේ. මට ලැබුණු තොරතුරු ලාච්චුවට දාලා අවුරුදු නිවාඩුවට ගියා නම් මන්න වැරදි. මගේ මාස 5මාරක කාලය තුල ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා මාව දැනුවත් කරලා නැහැ. මට වාර්තා ඇවිල්ලත් නැහැ. පාස්කු ප්‍රහාරයේ වගකීම මම ප්‍රතික්ෂේප කරනවා. මෙතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් තමන් සම්බන්ධව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී කළ බවට මාධ්‍ය මගින් ප්‍රකාශය වූ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය දේශසහගත කරුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලික ලේකම්වරයා මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඉදිරියේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොමිසම හමුවට පැමිණීමට අවස්ථාවක් ලදහොත් සියලු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවයි. පාස්කුවරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව කොළඹ අගරදුගුරු පදවිය පවසනවා. අගරදුගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අගරදුගුරු පදවියේ සහායක රදගුරුතුමල්ලාගේද සමස්ත පූජක සංසදයේද බලවත් විරෝධය ප්‍රකාශ කරන බවයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පළමු වරට පසුගියදා සාක්ෂි ලබා දුන්නා. ඔහු එහිදී සඳහන් කළේ ප්‍රහාරය පිළිබඳ බොහෝ පාර්ශව පෙරදැනුවත් වී ඇති බැවින් කතෝලික පල්ලියද මේ ගැන දැන සිටින්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි. ඒ සම්බන්ධයෙන් කොළඹ අග රදුගුරු පදවිය ඒ සහායක රදුගුරුතුමන්ලා වන අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදුගුරුතුමන්, අතිඋතුම් මැන්තනී ජයකොඩි රදුගුරුතුමන් මෙන්ම අතිඋතුම් පී ඇන්ටන් රංජිත් රදුගුරුතුමන්ගේ අත්සරින් යුතුව අද නිවේදනයක් නිකුත් කළා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ පාස්කු ඉරු දින උදෑසන දිව්‍ය පූජාවක් ප්‍රසිද්ධ දේවස්ථානයක පවත්වා නොමැති බැවින් අගරදුගුරු හිමිපාණන් එදින උදෑසන දිව්‍ය පූජාවක් පවත්වා නැත්තේ සිදුවන්නට යන අනතුර ගැන උන්වහන්සේද කලින් දැනුවත්ව සිටි නිසා යයි අනුමාන කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හුදෙක් සිය සිතුවිල්ලක් මත පිහිටා කළ පදනම් බෙරහිත ප්‍රකාශය අගරදුගුරුතුමන් වෙත එල්ල කළ අසත්‍ය මෙන්ම අසාධාරණ චෝදනාවක් බවයි. ඒ පිළිබඳ කොළඹ අගරදුගුරු පදවියේ බලවත් විරෝධය ප්‍රකාශ කරන බවත් එම අසත්‍ය ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් නිවේදනයේ සඳහන්. අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාන්දල රංජිත් හිමිපාණෝ සිරිත් පරිදි පාස්කු රාත්‍රීමය අප්‍රේල් මාස 20 වෙනි සෙනසුරාදා සිය ආසන දෙව්මැදුර වන කොළඹ කොටහෙන ශාන්ත ලුසියා දෙව්මැදුරේදී සිදු කළ අතර මධ්‍යම රාත්‍රී ඉක්මවා පසුදින පාන්දර 2 පමණ වනතුරු පැවැත්වුණු එම දේව මෙහෙයට අමතරව බෝම්බ ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින උදෑසනද උන්වහන්සේ විසින් අගරදුගුරු නිවසේදී දිව්‍ය පූජා පැවැත් වූ බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙනවා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිදු වූ බෝම්බ පිපිරීම පිළිබඳ උන්වහන්සේට පළමුවෙන් ආරංචි වන්නේ පාස්කු ඉරු දින උන්වහන්සේ සිදු කළ එම දෙවන දිව්‍ය පූජාව නිම වී සිය කුටිය වෙත පැමිණි පසුව බවත් සිද්ධිය සැලවූ වහම උන්වහන්සේ විපතටපත් ජනතාව බැලීමට ශුද්ධ අන්තෝනි දෙව්මැදුර වෙත සහායක රදුගුරුතුමන් වන අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් සමග පැමිණි බවත් අදාළ නිවේදනයේ සඳහන්. එබැවින් තමන්ව සාධාරණීකරණය කර ගැනීමට කාදිනල් හිමිපාණන්ව ඊට සම්බන්ධ කර ගනිමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කර ඇති බාල මනංකල්පිත ප්‍රකාශය අසත්‍ය බව කොළඹ අගරදුගුරු පදවිය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාදිනල් හිමිපාණන් හෝ රදුගුරුතුමන්ලා හෝ කිසිදු කතෝලික පියතුමෙකු හෝ පාස්කු දින ප්‍රහාරය පිළිබඳව කිසි ලෙසකත් පෙරදැනුවත්ව නොසිටි බවයි. තවද ජීවිත අහිමි වූ සහ සදහටමාබාධිත බවට පත් වූ සිය ගණනක් වූ අහිංසක ජනතාවට යුක්තිය ඉටු කිරීම සඳහා වත්මන් ජනාධිපති කොමිසම කැපවී ක්‍රියා කරමින් සිටින බවට හැඟී යන බව අගරදුගුරු පදවිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම දරුණු අපරාධය සිදු කළ කුරිරු ත්‍රස්තවාදීන්ටත් ඔවුන්ට එසේ ක්‍රියාත්මක වීමට සිය වගකීම් ඉතා බරපතල ලෙස පැහැර හරමින් මග සැලසූ සිද්ධිය සිදුවන විට බලයේ සිටි දේශපාලන නායකයන්ටද රාජ්‍ය පරිපාලන සේවයේ සහ බුද්ධි අංශවල සේවය කළ නිලධාරීන්ටද විරුද්ධව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් ක්‍රියා කරනු ඇතැයි විශ්වාස කරන බව කොළඹ අගරාදුගුරු පදවිය වැඩිදුරටත් පවසනවා. මේ අතර හරින් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයට එරෙහිව පූජ්‍ය පක්ෂ සහ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ආගමික නායකයන්ට ගරහන කල්ලි කණ්ඩායම් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කඳවුරේ හිටගෙන තිබෙන්නේ හිටගත්තේ. ඒ නිසාවෙන් පක්ෂ නායකයෙක් හැටියට සජිත් ප්‍රේමදාස හරින් ප්‍රනාන්දු මහත්මයා වෙනුවෙන් ගන්නා වූ විනය ක්‍රියාමාර්ග මොනවද කියලා ප්‍රශ්න කරන්නට කැමැතියි කියන එක. කවුරුන් හෝ කෙනෙක් අපේ පක්ෂයේ ඇතුලේ ඉඳගෙන යම් ආකාරයක ආගමකට නිග්‍රහ කරනවා නම් එයා අඩුවෙන් පක්ෂයරු කරමින් තවත් ආගමක් වෙනුවෙන් කතා කරනවා නම් ඒක වැරදි. අපි එය අනුමත කරන්නේ නැහැ. ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂයටත් මෙහි පාඩම් ලැබුණා. පහුගිය මැතිවරණ කාලයේදී මේ ආකාරයටම කාදිනල්තුමාව දැඩි විවේචනයකට ලක් කරලා අධ්‍ය සංදර්ශනයක් තියන්න කාදිනල්තුමා ළඟට සජිත් ප්‍රේමදාස අර පොඩි ළමයෙක්ව අතින් අල්ලගෙන යනවා වගේ හරින් ප්‍රනාන්දුව අරගෙන ගිහිල්ලා සමාව ඉල්ලා සිටිනවා අපි දැක්කා. සජිත් ප්‍රේමදාස විනය පරීක්ෂණයක් තියලා හරින් ප්‍රනාන්දු ඉවත් කිරීමට සූදානම්ද? මම තරයේ විශ්වාස කරන දෙයක් තමයි අතිඋතුම් වූ කාඩිනල්තුමා විශිෂ්ට ආගමික නායකයෙක් හැටියටයි එතුමා සලකන්නේ. විශේෂයෙන්ම ඔය කරපු නොකරපු විවිධාකාර වූ ප්‍රකාශ පිළිබඳව අපි අභ්‍යන්තර කතිකාවතක යෙදෙනවා. තමන්ගේ වරද්ද වහගන්න තමන් ක්‍රියාත්මක වෙන්නේ කොහේ හරි තැනකට තමන්ගේ වැරද්ද ඒ අයගේ ඇඟ උඩින් යවන වැඩපිළිවෙලක් තමයි මේ වන විට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා දැන් ක්‍රියාත්මක කරගෙන ගිහිලා තින්නේ. ওই විදියට ප්‍රකාශ කරපු දකුණේ හිටපු බොහොම ප්‍රබලම චරිතයක් හැටියට හිටපු මංගල සමරවීර මැතිතුමාට අත්වෙච්ච ඉරණමම මම හිතන්නේ හරින් ප්‍රනාන්දු මැතිතුමාටත් අත්වෙයි කියන එක පිළිබඳව අපි පැහැදිලිවම දන්නවා. හෙරොයින් ජාවාරම් කරුවෙකු වන මොහමඩ් ෆාරුක් හෙවත් බැරල් රංජි ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ හෙරොයින් ජාවාරම් ජාලයක තොරතුරු අනාවරණය කර ගැනීමට වැල්කඩ පොලිසිය නිලධාරීන් සමත් වුණා. ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුද විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිකඩ පොලිසියට ලද තොරතුරක් මත හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කෑගල්ලේ පදිංචිකරුවෙක් රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත ඔහුට හෙරොයින් ලබා දුන් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක්, රුපියල් 48000ක්, ලැප්ටොප් පරිගණක 3ක් හා ජංගම දුරකථන 4ක් පොලිස් බහරයට ගැනුණා. මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවක්ද රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 12ක් හා රුපියල් 28000ක මුදල්ද සමගින්. කවුද සමගින් කියන්නේ? අන්තරේ මොනවද කරුවේ? ජුවලර්ස් එක බ්‍රේස්ලට් එක වගේ කිව්වා. එතකොට ගලගෙදර වරන්තුවක් තියලා නේද? වැලිකඩ පොලිස් ස්ටේෂන් ගෙවල් ගියක් කරුවද? ඔක්කොම හතරයි. තමුගේ සුවාම් පුරුෂයා මොනවද කරන්නේ? එයා තමයි කර හිටියේ. ණයට තියනවද කරා. ණය තියනවා කියලා හෙරොයින් කුල්ල හරියනවා. තමුන් කොහෙන්ද ඇවිල්ලා මේ කුඩු ව්‍යාපාරය කරන්නේ? කට්ටියට කුඩු ගෙනල්ලා දෙන්නේ? කෑගල්ලේ නම් මෙහෙ ඇවිල්ලා කුඩු බිස්නස් එක කරනවා. මේ අතර බස්නාහිර පළාත වාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අද උදෑසන 6 සිට පස්වරු 6 දක්වා මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වරින්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරුණා. එහිදී හෙරොයින් ජාවාරම්කරුවෙකු වන මොහමඩ් ෆාරූක් හෙවත් බැරල් රංජි හෙරොයින් ග්‍රෑම් 12ක් සමග කොළඹ අපරාධ කොට්ටාසය මගින් කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථන 9ක්ද පොලිස් බහරයට ගත්තා. ඔහුගෙන් ලද තොරතුරු මත ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන්ම කාන්තාවක්ද හෙරොයින් ග්‍රෑම් 5ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම පුද්ගලයින්ගෙන් හෙරොයින් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් 3 දෙනෙක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රත්නපුර ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වන කුඩු තුෂාර නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 180ක් සහ රුපියල් 55250ක මුදලක්ද පොලිස් බහරයට ගැනුණා. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට පෙර හෙරොයින් සමග රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොල්ලෙල්ලා නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් හෙළි වූ තොරතුරු මතයි. මොරටුව කටුබැද්ද ජුබිලි පාරේ මල්වත්ත ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මද්ද්‍රව්‍ය අලෙවිකරන ස්ථානයක් වැටලීමට ගල්කිස්ස දූෂණ මර්දනයක නිලධාරීන් සමත් වුණා. එහි විශේෂත්වය වන්නේ මෙම ස්ථානයේදීම මද්ද්‍රව්‍ය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබීම. අදාළ වැටලීමේදී සැකකරුවන් 10 දිනක අත්අඩංගුවට ගත අතර ඔවුන් සන්තකයේ තිබී අයිස් මද්ද්‍රව්‍ය ග්‍රෑම් 45ක්, මත්පැති 70ක් හා ජංගම දුරකථන 8ක් පොලිස් බහරයට ගැනුණා. සංවිධානාත්මක අපරාධ කොට්ටාසි ලද තොරතුරක් මත කල්පිටිය ප්‍රදේශයේදී කොකේන් ග්‍රෑම් 480ක් සමගින් වයස අවුරුදු 25ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. මේ අතර දඹුල්ල පොලිසිය ලද තොරතුරක් මත දඹුල්ල නවපාදිනීය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් සමග තරුණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සෙල්ලුදොරේ සුලෝචනා හෙවත් සුච්චි නමින් හඳුන්වන අදාළ තරුණිය ප්‍රදේශයේ තරුණයින් අතර මද්ද්‍රව්‍ය ප්‍රචලිත කර ඔවුන් විවිධ අපචාර ක්‍රියාවලට පොළඹවන බවයි. මේ අතර අත්බෝම්බයක්, ජීවුණ්ඩ 6ක්, හිස් පතරම් කොපු කිහිපයක්, කඩු හා මන්නාපිහි සහ යුද හමුදා නිලැඳුම් ඇතුළු ආරක්ෂක අංශ භාවිත කරන භාණ්ඩ කිහිපයක් සමගින් 56 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙක් අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගත්තේ තිසාවැව පණ්ඩුලගම ප්‍රදේශයේදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට පැවති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මන්ත්‍රණයකට එක් වෙමින්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දැන් අද මම ඊටම සන්තෝෂ වෙනවා මේ ශාලාවේ මේ සම්මන්ත්‍රණය පැවැත්වීම ගැන. මොකද පසුගිය අවුරුදු 5 මේ සම්මන්ත්‍රණය තියුවේ නැහැ. මොන සම්මන්ත්‍රණ මේකේ වාසනාවට වී එහෙම ගබඩා කරේ නැති නිසා මේ සම්මන්ත්‍රණ ශාලාව ඔබට පාවිච්චි කරන්න හද ඉඩ තියෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුරු ආරට්‍යයි කියලා කිව්වොත් ඒක නිවැරදි. ඒ අපේ රටේ සෑම අංශයකම නියෝජනය වීම වැදගත්. සමස්ත රැකියාවන්ගෙන් 45%ක් ඊට අයත්. එසේම එම අංශය දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් 75%කින් සමාන්විතයි. මුදල් අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 133ක මුදලක් වෙන් කිරීමට හැකියවීම අපිට සතුටක්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍ය සංඛ්‍යාව 30ක් කියලා තමයි කියන්නේ. නමුත් ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය 5%යි. ඒ වැඩි කිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමැතියි. තමන්ට හිමි වුවහොත් බාරගන්නා අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා වෙනම ඇමති කෙනෙක් දැම්මම ඒක මිනිස්සු hina වුණාට ඒක අපිට තියෙන ප්‍රශ්නයක් මයංගනේ සහ කන්දකැටි ප්‍රදේශවල. මැටි ඇමති කියලා කිව්වට ඒ ඇමතුමා වැඩ කරන ආකාරය දිහා බැලුවම ඒක කරන්න ඕනේ. බතික් වලට ඇමති කෙනෙක් දැම්මම බතික් ඇමති කියලා විහිළු කරාට බතික් කර්මාන්තය ඇතුළු පේෂ කර්මාන්තය දිනුක ඇමති කෙනෙක් ඕනේ. අපේ පළාතේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රිලවුන්ගේ ප්‍රශ්නේ. ඉතින් මම හිතනවා මේ රටේ වගාවන් වලින් දැන් 60%ක්ම කන්නේ සත්තු. රිලව්, වඳුරෝ, ඉත්තෑවෝ, වැලිමුවෝ, මොනරු. මම හිතනවා මේ රිලව් එලවන්න වෙනම ඇමති කෙනෙක් ඕනේ කියලා. මෙහෙ විතරක් නෙවෙයි. කොළඹ හෝමාගම මත්තේගොඩ ප්‍රදේශයට දැන් වඳුරෝ ඇවිල්ලා තියෙනවා. වැඩි ඈතක් නැහැ මත්තේගොඩ ඉඳලා වඳුරෝ රිලව් පාර්ලිමේන්තුවට යන දවස්. දැන්ට සමහර විපක්ෂය හැසිරෙන්නේ රිලව් වඳුරක තමයි. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ හින්දා දැම්මම රිලාසා වඳුරු ප්‍රශ්නෙට විසඳුමක් ඕනේ. ඒක බාර ගන්න ඇමති කෙනෙක් නැත්තම් රිලා ඇමති කිව්වට කමක් නැහැ. මම ඒක බාර ගන්න සූදානම්. නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සෙරරත් මහතා පවසනවා. මේ අතර ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ බස් ප්‍රමුඛතා මන්තිරුව අහෝසි කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත් බේස්ලයින් මාර්ගයේ කැලණි පාලමේ සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත් ගාලුපාරේ වැල්ලවත්ත විලියම් හන්දිය සිට ගාලු මෝදුර වටරවුම දක්වාත් පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දුව හන්දිය සිට ලිබටි වටරවුම දක්වාත් මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. එම මාර්ග හතරෙහි පෙරවරු 6 සිට 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රී 8 දක්වාත් මේ මන්තිරු නීතිය දිනපතා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. එක් පැත්තකට මන්තිරු දෙකක් තියෙන මාර්ගයක එක් බස් රථ, ත්‍රිවීල් රථ සහ යතුරු පැදි වම් මන්තිරුවේ ධාවනය කරවන්න අනෙකුත් සියලුම වාහන දෙවන මන්තිරුවේ තමයි ධාවනය කරන්නේ. මන්තිරු මාරු කිරීමට අවසර ලැබෙන්නේ වටරාමුකදී හෝ වෙනත් හන්දියකදී හෝ එහෙම නැත්නම් මන්තිරුවෙන් මන්තිරුවට ගිහිල්ලා මාර්ගයෙන් ඉවත්ට යාම සඳහා අවශ්‍ය අවස්ථාවලදී පමණ. එක් පැත්තකට මන්තිරු 3ක් තියෙන මාර්ගයකදී අපි අවසර ලබා දෙනවා මැද මන්තිරුවේ බස් රථ හැර අනෙකුත් වාහන ධාවනය කිරීමට අවස්ථාව තියෙනවා. පසුගිය දිනක දෙවන සහ තුන්වෙනි මන්තිරුවල වාහන ගමන් කිරීමට ඉඩ තියද්දී තදබදයක් නිරීක්ෂණය කළා. ඒ අනුව තමයි මේ තීරණය ගත්තේ. බස් රථයක් තවත් බස් රථයකට ඉස්සර කිරීමේ අවස්ථාවක් නැහැ. නමුත් ඔවුන් බස් නැවතුම් පළ ඇතුළට ගියාට පස්සේ ඒ බස් රථය ඉස්සර කිරීමේ හැකියාව තියෙනවා. දැනට අපි දඩ පත්‍රිකා නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් කැඳවලා දැනුවත් කිරීමත් නෛතික පියවරවල කොටසක්. නමුත් තවදුරටත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරි සතිය ඇතුළත. දැන්ට ලංකාවේ තියෙන මේ බස් රථ හිමියන්ගේ සංගම් 4යි. ඒ සංගම් සියල්ලම මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ප්‍රසාදය පළ කරලා තියෙනවා. වර්ජනයක් කිරීම සම්බන්ධව දැනුවත් කරලා නැහැ. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය ඒකාබද්ධව පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ කොළඹ ආශ්‍රිතව පවතින රථ වාහන තදබදයේ වැළැක්වීම පොලිසියට තනිව කළ හැකි කටයුත්තක් නොවන බවයි. අපි පැහැදිලිව කියනවා බස් වල යන මගීන්ට ප්‍රමුඛත්වය දෙන්න. අද මේ වන විට පොලිසිය විසින් ප්‍රමුඛත්වය ලබා දීලා තියෙන්නේ මෝටර රථයේ යන පොසත් පුද්ගලයන්ට. බස් අස්ස විරෝධ රථයි යතුරු පැදි ගහලා ලොකු අමාරුවක නම් ඉදිරියේදී වැටෙනවා පොලිසිය. බස් ප්‍රමුඛතා මාර්ග සංකල්පය කඩාකප්පල් කර කොළඹ සහ කොළඹ දදාසන පුදු ප්‍රවාහන සේවාව අකර්මණ්‍ය වෙනවා. යම් ආකාරයක මේ බස් ප්‍රමුඛතා තවත් පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල දක්වා බද්ධ කිරීම සඳහා වකුගඩු පද්ධතියක් සහ අක්මා පද්ධති දෙකක් අද ගුවන් මගින් රැගෙන එනු ලැබුවා. ඉන්දියාවේ තූතුකුඩි ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාවට බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 600ක් සහ කහ කිලෝග්‍රෑම් 400ක් සමග පුද්ගලයන් තිදෙනෙකු සමුද්‍ර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දිනක් වයස ඇති බිලිඳියකගේ මලසිරුරක් රක්වාන හොරමුල ප්‍රදේශයේ නිවසක කැබිනට් ලාච්චුවක දමා තිබියදී සොයාගෙන ඇති අතර පොලිසිය සඳහන් කළේ 33 හැවිරිදි දෙදරුමවක් මෙලෙස සිය දරුවා කැබිනට් ලාච්චුවට දමා ඇති බවයි. පිටබැද්දර මොරවක ප්‍රදේශයේදී කුළුබඩු මිලදී ගන්නා ස්ථාන දෙකකින් රුපියල් 8,50,000ක් පමණ වටිනා කුරුදු තොග සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු මොරවක පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. ගිරිතලයේ බකපුණ මාර්ගයේ දියබෙදුම පහේ කණු ආසන්නයේදී අද උදෑසන මෝටර රථයක ගැටීමෙන් අඩි 4ක පමණ දිගින් යුත් හඳුන් දිවියෙකු එම ස්ථානයේදීම මිය ගියා. පවතින වියලි කාලගුණයේ හේතුවෙන් ජලය සොයා පැමිණි මුවදෙනක වවුනියාව මාමමඩු ප්‍රදේශයේ වගාලින්දකට වැටී සිටියදී වවුනියාව වනජීවී නිලධාරීන් විසින් බේරා ගනු ලැබුවා. සූදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට